नमो तस्සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අපි දැන් මේ කතා කරගෙන ඉන්නේ මූලපරියාය සූත්‍රයයි. ඒක අපි මූලපරියාය අපි කියවා ආත්මවාදයේ අතර පුදුජනෝ කියන එක. එයින් අපි කියනවා ලෝකේ හතක් වෙන මූල ධාතුවක ඊටාම මුල් තමයි නැත්නම් රෞද්‍ර විදිය. ඒ ධාතුව හතක් වෙන හැටි තමයි මේ බුදුහාමුදුරු අසුතවා පුදුජනෝ කියන්නේ. ඒකට අපි ඉදා පැහැදිලි කළා අපි පරමාණු ගත්තේ නිදසුණක්. ඒක තෝරන්නේ ලේසි. නැත්නම් අපි කියන්නේ රූප කලාපයේ කියන. රූප කලාපයේ පිළිබඳ ගැටේ තියෙන බෞද්ධයන්ගේ හැඟීම ඒ තරම් සාරවත් නැහැ මේ පරමාණු. ඒක නිසා ඒකෙන් හොඳට තෝරන්න පුළුවන්. එතකොට එයින් කියනවා බුදුහාමුදුරුවෝ ඊටත් එහා මේක විග්‍රහ කරලා තියෙන බව. ඒකට යම් ශක්තියක් හැදෙනකොට ඒ ශක්තිය ප්‍රබල කරන්න දුබල කරන්න හේතුත් ලෝකයේ තියෙන බව ඒ අසුතවා පුදුජනෝ ජීවිතින් කියන්නේ. පුදුජන කියන්නේ කෙලෙස් ශක්තිය. කෙලෙස් ශක්තිය කියන්නේ කාන්දම වැඩිකම. ඒකයි කෙලෙස් ශක්තිය වැඩිකම කියන්නේ කාන්දම කාමයේ වැඩිකම. කාමයේ වැඩි වීමට කාමයේ වැඩි වූ තැන ඒකට තමයි පුදුජන කියලා කියන්නේ. ඒකෙන් নানা තරාතිරම් වල නරක සංවිධාන ඒකෙන් කෙරෙන නිසා පුදුජන. එතකොට ඒක මේ ලෝකයේ තියෙන සෑම වස්තුවකටම සාධාරණ ශක්තියක්. ඒ ශක්තිය කොතනද පවතින්නේ? එතන කෙලෙස් සංවිධානය කිරීමේ ශක්තිය. අපි කෙලෙස් කියලා කියන්නේ මිනිස් ජීවිතයට සම්බන්ධ සිතිවිලි වල පහළ වෙන වැරදි අදහස් වලටයි අපි කෙලෙස් කියලා කියන්නේ. ඒ වැරදි අදහස් එන තැන ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ වැරදි අදහස් එන්නේ කොහොමද කියන එක තේරුම් කරන බුදුහාමුදුරුවෝ ඒ අදහස් සංවිධානය කිරීමට මූල ධාතු වශයෙන් ක්‍රියා කරන කොටස් හැදෙන හැටි කිව්වා. එතකොට මේ විපාර කතා ඊළඟට අරියාණං අදස්සාවි ඒවා විපාර ටිකක් පිටත් කළා. අරියාණං අදස්සා අදස්සාවි කියන්නේ හමුනේ නැහැ. එයින් කියන්නේ මොකක්ද අපි කියේ පාර පරමාණුවක් හැදෙන අවස්ථාවේදී මේ ඊටාම සෞම්‍ය අදහස් තරංගයක් අදහස් ඇතුළත් තරංගයක් ලෝකේ වැඩ කරපු ඒ හැදෙනකොට ඒ වාට අහු වුණා නම් ඒ වායේ தත්ත්වය ওই විදිහට තියෙන්නේ නැහැ. ඒ වායට වඩා සෞම්‍ය වෙනවා කියන එක තේරෙයි. එතකොට ඒකට විදසුණක් වශයෙන් මම ගිය ඒ වාරේ කිව්වාර මෛත්‍රී චේතනාව මෛත්‍රී කියන්නේ තරංගය ලෝකෙට කරන කාන්තිය ගැන ඉස්සරහට දාන්න සිද්ධ වුණේ මේක ගැන කියන්නේ. එතකොට ලෝකේ මේ රෞද්‍රකම කර්කශකම අඩු කොන්න වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙකෙන් පළවෙනි එක තමයි සත්පුරුෂ තරංග. සත්පුරුෂ තරංගයේ තියෙන්නේ මොකද්ද? රෞද්‍රකම් එක්තරා ප්‍රමාණයකට අඩු කරපු සත්‍යයක් ඒකද කියනවා ලෞකික ධ්‍යාන කියලා. ලෞකික කුසල් කියලා. ඒ කොයි නමින් කිව්වත් ලෞකික වශයෙන් තියෙන කුසල් වල තියෙන්නේ මොකද්ද?
ලෝභ දෝෂ මෝහ නැති කමංක. ලෝභ දෝෂ මෝහ නැති හිත. ලෝකේට බාර දෙනකොට ඒකෙනුත් ඒ තරංගය අර අවස්ථාවකට අර මේ ක්‍රියාකලොත් ඒකෙන් ලෝකයේ එක්තරා ප්‍රමාණයක සෞම්‍යත්වයක් හැදෙන බවයි ඒකයි. ඒකට දැන් මේ හොඳ හිත් පහළ කිරීමේදී පුජ්‍යලේකුගෙන් වෙන සේවය පිළිපැට එකක් නෙවෙයි. එයා ලෝකෙටම සේවය කරන කෙනෙක්. ඔය තරත වික්කවේ චාරිකම් බහුජනනිතාය බහුජනසුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පාය කියලා කිවි මොකද්ද? ඕකයි. දැන් වයසකටදී හාමුදුරු කෙනෙක් පුළුවන් රටරටවල් ගිහිල්ලා ඉතින් රැස්කලා කතා කරන්නේ. නමුත් අර වයසකට ගිය හාමුදුරුවන්ගේ ලෝකයට වෙන සේවය අර හාමුදුරුවන්ට ඉලන්දාරි හාමුදුරුවන්ට වඩා වෙනවා. හැබැයි මේ නියමකට ආවොත් ඒක කියලා නෙවෙයි. එයාගේ සම්දානේ සකස් වෙලා තියෙන චිත්ත ස්වરૂපය ලෝභ ද්වේෂ මෝහ අයින් වෙලා නම් එයා පැත්තකට වෙලා ලෝකය ගැන හිතනවා. ඊටාම සෞම්‍ය විදිහේ. ඒ සෞම්‍ය විදිහේ හිතන හැම සිතිවිල්ලක් පාසාම එයා චරත කරණය කරනවා. එයා හැතිරෙනවා ලෝකානුකම්ප. ලෝකයට යම් කිසි කම්පනයක් දැනි. අර එන නරක හැදිල්ල වෙනස් කරන්න එයා ලෝකේ කම්පණය. ලෝකානුකම්පාය කියන්නේ අනේ යාගේ දුක දැකලා මේ මනුස්සයා මේ දුක්ඛ මන්ත්‍රය සම්මේ තාපතක් ඒකයි අපි ලෝකානුකම්පාය. ලෝකානුකම්පාය කියන්නේ ලෝක කියන්නේ පෙරලිය. පෙරලියටයි ලෝක කියන්නේ. ඒ පෙරලිය සිද්ධ වෙන වෙලාවට ඒක කම්පණය කරනවා. එහෙනම් ඒක කම්පණය කළා වෙනස් විදිහට හැදෙන්න ඒක හරියට. අන්න ඒකටයි ලෝකානුකම්පාය. එතකොට හැම වෙලේම ලෝකේ හැදෙමින් පවතින දේවල් තියෙනවා. ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ භාෂාව. දැන් මේ වචනේ ලෝක නාමයටයි නාමයෙන් කියන්නේ. එතකොට ඒ පෙරලෙමින් හැදෙන යම් කිසි පෙරලියකින් යමක් හදන් දෙන වෙලාවට මේ හාමුදුරුවෝ මුල්ලකට වෙලා ඉන්න අරක කම්පණය. එතකොට ඒ කම්පණය නිසා හැදෙන ශක්තිය ලෝකේ සෑම දෙයක්ම ශක්තිය කරනවා. ඒ වේ මිනිස්සු හදුනොත් මිනිහා මොනවා. ගහක් හදුනොත් ගොල් ශක්තිය කරනවා. ඒ වේ මොන වස්තුව හදුවා ඒකෙන් හොඳ වැදගත් ශක්තිය කත්‍ය දෙන ඒවට ලෝකේ අයිතියක් ඒ සංවිධානය. විශ්වද කිව්වේ මේ හැසිරීම ඔක්කොම යාන් මේ කතා කිරීම වැඩ කිරීම ඔක්කොම අරව කම්පණය කරන්න පුළුවන් විදියට හදපන් කියන එකයි. එතකොට තේනවා නේද? බුදුහාමුදුරුවෝ පුත්තු හදලා තියෙන පොඩි වැඩකට නේ. ආණ්ඩාන් විජාතන. අනුදාන අවස්ථාවේ කියන ඒ හරිය කියන නිසෝත් සත්‍ය උත්පාදනය කරන්න පුළුවන් විකුල් කරන්න පුළුවන් ශක්තිය තියෙනම සම්පාදනයට උදාහරණයක්. සම්පාදනය විතර. ඒකලෝ බුදුහාමුදුරුවෝ වදාළන්නේ බාහිර ලෝකයේ මේ සමනය හදන්න බෑ කියලා. ඒ සමනය හදන්න ඕන මිනිස් පිටකම. වෙන නිකන් වෙන ස්වභාවයෙන් හැදෙන්නේ නැහැ. ස්වභාවයෙන් හැදෙන ඒවා තමයි ඒකට අනුව පරිසරය. අවතරයන් ගම්තරයන් පරමාණු කියන රූප ලෝකයේ ඒක හැදෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකනම් අර සංස්කාරයේ සංකල්පන මේ අවිද්‍ය ශක්තිය නිසා අර පරිසරයේම සත්පුරුෂ ශක්තිය ඒ පරිසරයේ සකස්යෙන් කියන පරමාණු කම්පණය වෙලා ඒලාට හැදෙන්න ආපු විදියට හැදෙන්න දෙන්නේ. ඊට වඩා ස්තර අඩු කරනවා මේ. මොකද අවසන් වාතයේ දාපල ඒකට හැම තැනම ඇතුළෙන් ආව පරමාණු මේ ශක්තිය නිසා වෙනස් වෙන්නේ හැකියාව
එතන තියෙනවා. එතන තියෙනවා කියන්නේ ශක්තිය වෙනස් කරනවා. ඒ ශක්තිය හැදුවොත් වෙනස් වෙනවාමයි. ඒක බුදුහාමුදුරුවෝ කරලා දෙන්නේ. කරලා දෙන්නේ ඔය අපි කිසිම ඔය බුදුහාමුදුරුවෝ අඹ ඇටයක් මවලා ගන්ධම් බොරු කුමුල රාජ්‍යාරියට ආවයි කිව්වහම අපි කියනවා ඒක මේ අදිස්ථාන බලෙන් බුදුහාමුදුරුවෝ කිව්වා අදිස්ථාන නුවයන් කියලා උස්දාල ගහතාව ඊට පස්සේ ගෙඩි වරින් කිව්වා ආවා හරියට දෙවියන් වහන්සේ කිව්වා එහෙම කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඒක අඹ ඇටේ ඔතෙන් දාපුවා දැම්මා දාලා උන්වහන්සේ චිත්ත තරංග වලින් මේක සූර්ය තාපයෙන් දෙන තාපය ශක්තිය මේක ක්‍රියාත්මක කරනවා. එතකොට අවුරුද්දකින් අදින කාර්යය මිනිස්සු ගානකට බුදුහාමුදුරුවෝ වේගය වැඩි කළා ඇද්දුවා. ඒක විද්‍යාත්මක වැඩක්. අතු වරෙන් පරයන් කියලා නාඩගම් නෙමෙයි ඒක. අවතරේ සාමාන්‍ය මුත්‍රිකීමක භාවිතාවන මාත්‍ය අසාවද සිතිවිලි පහළ කිරීමද වෙනකල ක්‍රියාමාර්ගයක්. සිතිවිලි පහළ කිරීමෙන් එක්තරා ප්‍රමාණයක ශක්තියක් හැදෙනවා. ඒ සිතිවිල්ලේ ප්‍රබලත්වය ඊට වඩා වැඩි වෙනවා ඒක වචනයට පරිවර්තනය කළොත් ඊටත් වඩා ඒක ප්‍රබල වෙනවා ක්‍රියාවට නැංගුවොත් සිතේම තමයි ශක්තිය හැදෙන්නේ. ක්‍රියාවෙන් වලින් ඒ ශක්තිය අපරිගාන වැඩි කරනවා. ඒක නිසා වඩා හොඳ ක්‍රියාවක්. ඒ ක්‍රියාව නම් වචනේ නම් සිතලවත් කරනවා. ඒ සිතිවිලි වලින් දෙන එක අර ක්‍රියාව ඒ මානියට කරනවා. දැනන්නේ ඊළඟට ඒ ගන්නේ සප්පුරිස ගජන්තුව ආර්ය කියන්නේ ලෝභ දෝෂ මෝහ අයින් කරපු සිත නෙවෙයි. ඒක සප්පු කියන්නේ හොඳ යහපත් සීලාචාර මානසික තත්ත්ව. ඊට වඩා ශ්‍රේෂ්ඨයි අර ආර්ය ඒකේ ආගයාපාද තීන විද්‍යාදීන පිටුරුදා ඊට වඩා ඒක ගාමික. ඒකෙන් සිද්ධ වෙන එක අනිත් වඩා ප්‍රබල විදියට ඒ ශක්තිය වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. එතකොට මේ ආර්ය තරංගය ඒ වගේම සත්පුරුෂ තරංගයක් අහු නුන විට දැන් කාටත් තේරුම් ගන්න පුළුවන් ඒක කිසිම සෞම්‍යයක් නැති ශක්තියක් නිෂ්පාදනය කරන පරමාණුකී ඔය ගොඩ නැගින්නේ යන්නේ කියලා හිතන්න පුළුවන්. හරිනේ. ඒකට තමයි හතරම මහානකේ දෙන්නේ ආස්පස්යට පස්සේ වහම ජීවත් වීමේ කියන එක ගැන ජීවත් වීමට ආයත දිනනවා නම් ජීවත් වෙන්න ඕන කියලා අදහස් කරන්නේ ඒ කියන හේතුව. ඒ කියන්නේ ලෝකයේ යහපත පිණිස කියන්නේ උන්වහන්සේ විසින් යුක්තන චිත්තතරංග පරිදේට ලෝකයේ යහපතක් වෙන නිසා. සාතන් වහන්සේ ජීවත් වෙන්න ඕනේ කියලා කවදාවත් හිතන්නේ නැහැ. හිතුව සහත් වෙලක් නැහැ. ඒ හිත පහළ වෙන්නේ නැහැ උන්වහන්සේට ජීවත් වෙන කාලය තුල. කොච්චරයි හැම වෙලේම බලන උන්වහන්සේලා කවදාද මැද පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒක උන්වහන්සේලාට දන්නවා අර මේ ක්‍රමයේ ආයතයි ක්‍රම. එතකන් උන්වහන්සේගේ ජීවත් වීම අර ලෝකම් කම්පාවට වැටෙනවා. මොකද අර නිකුත් කරන චිත්ත තරංග අරවා සෞම්‍යත්වයේ පත් කරගෙන. ඒකට ඒකනේ යන්නේ. යාමනේ අනිත් අපිට ලැබෙනවා. ඉතින්දයි මම කිව්වේ. සාමාන්‍ය අර ලෝකයාගේ අපිට පිළිද රහතන් වහන්සේ මේ ආගේ ආවිච්ච කරන්න ඕනේ කියලා නැත්නම් හතරවසයි උන්වහන්සේගේ ආවිච්ච කියන්නේ අපිට උන්වහන්සේගේ හිතේ ඉතුරු වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන අතර නිසා උන්වහන්සේට පළ වෙන්නේ මේ ජීවිත කාලය අන්‍යයන්ට එනවානේ. ඒක ධර්ම නියාමයක්. නැතුව ඒක නැතුව හිතන්න බෑ. ඒ ධර්ම ගුණ වෙනකොට හිතෙන්නේ අර විදිහට. ඒකයි අනාත්ම. එහෙනම් ඒක ධර්ම නියාමයේ ඒ විදිහේ ධර්ම වැඩ කරවන්නේ ඒ විදිහට. ඊළඟට
ඔන්න අද දැන් අපි දැන් මේ ශක්තිය එක්කාසු වෙනවා. කොහොමද? අපි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මහා භූත ප්‍රධාන ලෝකය පාලනය කරන ලෝකයේ සියලු දේවල් ආධිපත්‍ය දරන ධාතු හතරක් තමයි අපි කියන්නේ පරියාපෝ. එතකොට මේ රූප කලාපික නැත්නම් පරමාර්ථ ඔය පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැදෙන්නේ කොහෙද? ඔතන. ඕකෙන් හැදිච්ච ඒ යාම මේ ධාතු ශක්තිය තමයි අපේ ජීවිතය අපි පාවිච්චි කරන්නේ. ඒකට අපේ ඇඟ සම්පූර්ණ පරමාණු පොදියක්. ඒ නැත්තම් රූප කලාප පොදිය. ඕන රූප කලාප පරමාණු කියන එක මේක දුරු කරන්නේ. දැන් මේ රූප කලාපේ හැදෙන්නේ කොහොමද? රුප්පන ගොඩ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට රුප්පන ගොඩ සකස් වීමට අපි මෙහි සමාන බෙදුගෙනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා මේ වගේ ප්‍රධාන වස්තුනවා. ඒත් දැන් මෙතන ඒකේ බුදුහාමුදුරුවෝ ඒ නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය කරා එනකොට දැන් මේ ගමනේ විච්ච ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයේ සීමාවට අවුච්ච හැටියේ එයා මේ ප්‍රෝටෝනය කරා ගමන් කරන්න ඕනේ. ඒකත් ඒ ශක්තිය වල ස්වභාවයයි. ඒකට මේ ඒක එක්තරා දුර ප්‍රමාණිකින් ප්‍රමණය විය හැකි දැමරීමෙන් ප්‍රමණය විය හැකි තත්ත්වයක නොහිටියොත් තන පරමාණුවක් නෑ. ඇයි ප්‍රමණය වෙන්න බෑ. මේක දෙක එකට ඇලුනා. එක්තරා දුර ප්‍රමාණයක ඒ පරමාණු රැඳුනේ කොහොමද කිව්වොත් මේ ඉලෙක්ට්‍රෝනය රැඳුනේ කොහොමද කිව්වොත් මේ සූර්යයා වටේ ගමන් කරන මේ පොළොව තාක්ෂික දේවල් මේ පොළොව තමයි මේ පොළොව සූර්යයාට මෙච්චර දුර ප්‍රමාණය විතරයි මේ වටේ භ්‍රමණය වෙන්නේ. අපිට හිතෙන්න පුළුවන් ඇයි මේක ගිහිල්ලා ඇලුනේ නැහැ. සූර්යයාට ඇලුනේ නැත්නම් මෙච්චර දුර හිටියේ මොකද? යන්න බැරිද? ඒකට යන්න බැරි කම හැදිච්ච හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පඨවිතෝ සංජානාති කිය. ඒ මොකක්ද? සංජානනය කියන්නේ ඒ සත්‍ය හද සත්‍යය දැනගන්නවා කියන එකයි. හද සත්‍යය දැනගන්න. ඒ දැනගනවා නම් මිනිස්සේ හරි මොකෙක් හරි විඥාන සත්‍යයක් ඇති කෙනෙක් වෙන්නේ. ඒකනේ මොකද කියන්නේ? ඒකනේ මොකුත් නැහැ. එතන තියෙන්නේ කුලියක් සලිතාසු වස්තුවක් අර තවත් වස්තුවක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ විතරයි. ආද මුකුත් දන්නේ නැහැ. ඒ කුලිය තවේක. ඒකට පඨවිතෝ සංජානාති කිව්වේ මොකද? අර ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන දෙක මේ ප්‍රෝටෝන නියුට්‍රෝන දෙක තියෙන තැන අදය එනකොට මෙයාට ආක සම්බන්ධ වෙනවා. යම් තැනකදී ඒක නවතින්න වෙන්නේ අර යාගේ නියුට්‍රෝනේ විසින් දෙන බලපෑම උඩ යාට එන්නේ ඉන්නේ හය සීමාව එන්න දෙන්නේ නැහැ. මේ ඉන්න දෙන්නේ නැති තැන යා නවතින්නේ. ඒ නැවතිච්ච සීමාව බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අතමින් අජාන. මොකද දැන් ඒ සුලිය හිරුණා කියලා ඒකට දැනිච්ච තැන තමයි නැවතුනේ. හිරවූ බව දැනෙන්න නැති. දැන් ගලක් ගහනවා උඩ. ගල ගහපුවම ගල යනවා. ඉilla වේගය අඩුයි වුණායි කියලා ගලට තේරුවාට පස්සේ තමයි වැටෙන්නේ. ඒක තේරුනේ කියන්නේ මොකද්ද? අර අඩු වීමේ දුන්න වේගයේ අඩු වෙනකොටම ආපහු හැරිල්ලයි මෙතන දැනගන්න. ඒක දැනගන්න පුද්ගලෙක් නෑ.
කෘත්‍ය ස්වરૂපෝ ක්‍රියා ස්වરૂපෝලින් ඒ සිද්ධින් වෙන එක දැනීම කියලා කියනවා. අපි ගත්තා අපිට නම් හිතක් තියෙන හින්දා දැනෙනවා. ඒ දැනීමයි අපේ දැනීමයි දෙකම එකයි. ඒක දැන් ඔන්න අපි ඔයා යනකොට අවුරු හරි කිව්ව මෙහෙම වෙනකොට ටක් ගාලා ඔෆිස්. එතකොට එයා දන්නේ නැහැ මේ මොකද්ද ඒ වැනින්නේ කියන්නේ. නමුත් මෙයාගේ ඇතුලෙන් යකෙක්ද දන්නේ කියන හැඟීම එනකොට එයාට කකුල උස්සන්නත් බෑ හිතට. ඒකට මෙයාට දැනුණාද නැවතුණා. පරමාර්ථ වශයෙන් කතා කරනකොට අර ධර්මයේ බලපෑම මොකද අර යකයි කියන පරණ හැඟීමක් මෙතෙන් ආපු නිසා යන්න බැරිකම සිද්ධ වුණා. එයා ඉර කරා. ඒ ඉර කරපු හැටි එයා කියන්නේ මම නැවතුණා. නම් අර යකාගේ සංඥාව නොතිබුණ කෙනෙක් මිනිහා යකාව කියන්නේ. මිනිහා රේගා ඒක නවත්තන් දෙකක් නැති නිසා. ඒත් අපි මේ යන්නේ අපි නැවතුණා කියලා නවත්තන එක වැඩ කළා කියන්නේ. ඒකත් අපේ න්‍යායයක අපේ භාෂාවෙන් අපි අයත් කරගෙන ඉන්න එකයි මේ අපිට දැන් වැරදිලා. අනුන්ගේ දෙයක් අනුන්ගේ ක්‍රියා පිළිලක් ඔක්කොම මේන ඔක්කොම මරදෙන කරගත්තා. දැන් කරගන්න ඉවලක් නැතුව කිව්වට පිට බලනවා මේ අරකයි නිකයි කිනොයි ප්‍රශ්න. ඒකටම බාර දුන්නා දෙන්න පුළුවන් නම් එදාට තමයි රහත් වෙන්නේ. කියන්නේ ඒවට බරයි. කවුරුත් නෑ කරන්නේ කියලා සම්පූර්ණ මේව කරගන්නවා. ඒක බැරි මොකද? ඒකට ඉඳන් නොදෙන ශක්තියක් අපේ ළඟ තියෙනවා. මොකද ඒ ශක්තිය කාන්දම කාමයේ කිව්වේ ඒකටයි හැම වෙලේම මෙහාට ගන්න මෙහාට ආදින ශක්තියක් අපේ ළඟ වැඩ කරන නිසා ඒ ශක්තියට අනුකූලව අපි ප්‍රකාශයන් කරන්නේ. කරන්නේ කියන්නේ ඒ ශක්තිය විසින් දෙන බලපෑම උඩ ඒ ප්‍රකාශය කරනවා. මට ඕන. මට නෙමෙයි ඕන. ඒකටයි ඕන. නමුත් මම මේකත් ඒ ආස්තේ හේතු කළා මටයි ඕනේ කියලා අපි නැති දෙයකට එතන ඇඳලා තියෙනවා. ඔන්න දැන් පටවිතෝ සංජානාති කිව්වේ අර විදිහේ බලපෑම් නිසා ඒක එතන නැවතුනේ කිව්වහම බුදුහාමුදුරේ එතනින් නැවතුනේ නැහැ. ඒකයි බුදුහාමුදුරු ස්වාස්ථාතෝ බගරෝ කියන පදයක් කිව්වේ. මොකක්ද උන්වහන්සේ ඊළඟ කියනවා පඨවි අඤ්ඤතා පඨවි මඤ්ඤති කියන්නේ හංගිනොයි. ඔය හැංගීම කිව්වම අපේ ජීවිතේට ඒ හැංගීම කියන එක අපි අල්ලන්නේ. හංගින්නේ මොකද? එහාට යන්නත් දරුව, මෙහාට යන්නත් දරුව, එහෙම නැවතිලා දිනනකොට තමයි හංගිනවා. දැන් යම් කිසි කෙනෙක් මෙහි ඉඳලා එහෙම නිකන් ඉන්නකොට කියන්නේ මොකක්ද මිනිහා අම්ති හැංගීමක් ඇවිල්ලා. ඒ මොකද? එහාට ය아가ත් බැලුව මෙහාටත් ය아가න්න බැලුව සිටිවිලි පැටලවිච්ච වෙලාවට එහෙමම ආයින්නේ. ඒක निराකරණය. ඒ ක්‍රියා අර ක්‍රියා මේ ක්‍රියාවේ හිමිකාරය නැහැ. ඇත්ත. ඒ ක්‍රියා කිරීමට වානා කරන හේතු විසින් මේක කරනවා. අපි යම් දේවල්ට බයයි මොකද? ඒ බය කරන හේතු අපේ ළඟ සකස් වෙලා ඒ සකස් වූ හේතුන් වල සත්‍ය පිටට සම්බන්ධ කරනකොට අන්න බයයි කියන එකක්. දැන් නිකාම්ම යම් කෙනෙකුට ඔය ඉන්න වෙලාවට කටින් කියන්නේ නැතුව මේ කොල්ලම කොටෙන්වත් තේමියා මෙහෙම කිව්වා. මේ මොකද්ද බයකට හේතු වෙන දෙයක්ද කියලා. අවිශ්වාසයේ හරියට ස්ථිරව නොදන්නා දේ තමයි ඒ බය කියලා. ඒක ස්ථිරව නොදන්නා දේ
ආපු හැටි හෙලෙන්න. ඒ වගේ අර ශක්තියකුත් සමාත අන්නේ එහාට යන්නත් බැරි. ආපහු යන්නත් බැරි. සත්‍යය ආපු හැටි එත ඉඳගෙන ඒක නැවතීමම කියනවා අඳිනවා. මොකද මේ තදවීම සිදුවී ඒ ආකාරයෙන් බාර ගන්න කියන්නේ ඒකට අවනත වෙලා ඉන්නේ. තමයි හඳුනා කියලා. ඒ කිව්වේ මොකද්ද? ඇවිල්ලා නැවතිලා එහෙම ඉන්හා නොගිහින් තිබෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය තරම් ගාම්භීර මෙව හැකින් ඒක පතා. ඒක එකේ කියන්නත් හේතුවක් තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කතා කළේ සාමාන්‍ය අපගයක් වුණන්නේ ලෝකේ මහා විසරද යෝගියා ඒ කාලේ. අය නොයෙකුත් වඩිවරු හිටියා. අමාරු හිටියා මේ මිනි කට්ටක කට්ටු කරලා මෙයා ඉපදලා තියෙන අහවල් දෙන්නේ කියන්න පුළුවන්. ඒ විදිහ අයයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ කිව්වලා. ඉතින් සමාජයේ විවිධ ස්වරූප. ඒ අයට අර කිසි කෙනෙකුට කතා කරන්නයි උපදේශනා බුදුහාමුදුරුවෝ අදහස් කිව්වා. ඒක නිසා මේ ආකාරයෙන් එක පිටෙන් පිටට කියන්න සිද්ධ වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා හංගිනවා කියන්නේ එතන කියන්නේ නිම්ම තමයි. නමුත් ඒ නිම්මක් අපිට කියන්න බෑ. ඒක විහිං තෝරපු නිම්මක් තමයි හංගින්නේ. ඒක විහිං රැටහිච්ච නිම්ම. මොකද වැටුනේ නැහැ. කරන්න බැරි නිසා ඔබට කියන වැටුනේ. හැම එකක්ම දැන් අපි උනා ඒක කරන්න බැරි. ඒක එකවියකට ඒක නොකරේ. එයා කියන්නේ මොකක්ද? මන්ට ඒක කරන්න ඇදීම අස්තුනා මම මේ විදිහේ. මොකද එන්නේ? ඒක කරන්න තිබිච්ච දේව මේවරික වෙනත් හේතු වලින් නවත්තගෙන ගියා. එයා නොකරන නිසා. මොකද ඒ බලයි. ඒක මම කරන්නේ නැහැ. මොකද එයා නොකරනවා නෙවෙයි. කරන උදව් වලදී. ඒ උදව් වලදී නෝනා මිනිහා කරනවා. අන්න ඒක තමයි ධම්මෝ හරේ රක්කති ධම්මකයි. ඒකයි සම්පදේ. හැම එකක්ම දැරීම් ස්වරූපයක බලපෑම. ඉන් යහම දුන්නේ මේ මුක්ති මේ වෙන්නන්නේ. අයිතියක් දරාගෙන ඉන්නවා. මොන අයිතියක්වත් නැතිකම ඉන්නවා බුදුහාම. ඒවා සිද්ධ වෙන හැටි මේ දෙන්නේ. උඩ මේ සියුම් ඇහැට නොපෙනෙන වස්තුවක සිද්ධ ජීවිත රටාවතම හැදෙන්නේ. එතකොට දැන් ඊකට වෙන්නනවා. රකමින් කට විතෝ කට වියාමන්නේ. කට වියාමන්නේ කියන්නේ ඒක නොතෙල්වීමෙන් එතන හදවීමෙන් කියන්නේ මොකද? දැන් හදවීමේ සිටිනවාය. හදවීමේ දැන් සිටින්නේ. ඊළඟට කට විතෝමන්නේ සවචනයක් කියනවා. ඒ මොකද? මම නෑ. ඒ ශක්ති ශක්ති තුලිය හදවීමෙන් බහැරේ. ඒක ටිකක් එකකින් තෝරගන්න. ඒක දැන් ඉතින් කිව්වා හදවීම ඒකට සිද්ධ වෙලා දැන් අතන හිර වෙලා. හදවීමෙන් බහැරේ. කියන්නේ මොකද? ඒකේ ක්‍රියාකාරීත්වය වෙන මේකක්. නමුත් මේ බාහිර බලපෑම් වලින් ඒක හද කොලා විස ඒක හදුනේ නැහැ. බාහිර බලපෑම් වලින් දැනුණ අපි කියන්නේ මොකක් හරි දෙංගල රැටෙනකොට අවුල හරි අතින් ගහන. අතින් ගහපම වැටෙන්න අපු තැන නෙවෙයි වැටෙන්නේ. ඒකට කියන්න පුළුවන්. ඒකට අත දිනවා නම්
ශබ්ද වුණා. ශබ්ද උනේ කොහොමද? ඒක එක්කාසලා ශබ්ද කොලා මිසක් එයා කරුණේ. එන්න. එයා හදුනේ. ඒක නිසා මම කදින් අයින් නොතේ. අද වීම මටයි ටිකක්. ඒක ඒ අතර දෙකට මාව හිර වෙනවා. එයා ළඟ තිබුණා මේකට ඇදෙන ශක්තිය. ඒ ඇදෙන්න එනකොට වෙන ශක්තියක් බලපාලා එතන නැවැත්තා. නැත්ත ගානේ එයා නැතුණා නෙවෙයි අර නැවැත්තුවා. ඒක ශක්තියක් නෑ. ඔව් ඒ වැටුණාට ඒ වැටීම එකත් වෙයිද කියලා කිව්වනේ. ඒවා හැමදාම පසුතවයි කියයක් යන්නේ. ඒකට කෑම ඒ තුනේ ශක්තිය තියෙනවා. එකට තියෙන ආදින ශක්තිය, එකට තියෙන ආදින ශක්තිය කිසිම තල්ලුකුයි. මේ කුංජනාගේ ශක්තිය තුලින් තමයි ඔක්කොම කරන්නේ. එතකොට දැන් කොහොමද කිව්වොත් ඒක දැන් කරුණියක් කොහොමද බඳින්න යනවා. ඒකට කරුණිය මෙයාට ඇදෙන වස්තුවක් කරුණියා මෙයා ඇද ගන්න දැක්ටි වස්තුවක් ඔය අතරේ තාත්තරම ඉන්නෝනේ. ඉඳගෙන මේ ලතන් දෙන්න තමයි. ඒ අරයක් අය. මෙයා තමයි. ඉවතේ කරගෙන ඉන්න කොල්ල. ඔව් තමයි ජීවිත. ඒක දැන් අද වැඩි නියම යක් තේරුම් අවස්ථාව. ඒකට ඒක නැවතිලා එහෙම හිතුවට ඒක තියෙනවා නිදහසක් කියලා. මොකද මම නෙමෙයි හිරේ. මම හිර කොළ. ඒකයි අත හිතවන්නේ. හැබැයි ඒක හිතේක නෙමෙයි මේ කියන්නේ. මේ අපි ගැන හිතනකොට අපි හිතන්න ඕන ආකාරය කියන්නේ. ඇතෝ ඒකට ඒක මේ කොහොමද ඉතිලාගේ හැදී දිවි යන්නේ දෙයක් ඒකට එහෙම මොකුත් නෑ. දැන් අපි හිතනකොට අපි සංගෝල විදියටයි ඒකට යා හිරුණා නෙවෙයි යා හිරුණා නෙවෙයි ඉරක්ලා. ඒකට දැන් ඔය අන්සාරේ අපේ ජීවිත දැන් ගත්තා. මේ විදින එක දුකක්වත් අපි දින්න ඕනෑ නෙවෙයි. මේ විදින එක දුකක්. ඒකත් ගෙදර කරදර සමාජ කරදර නොයේ කරදර මේ කොටසවත් අපිය අටවිතෝ මන්නේ කියනවා වගේ අපි ඒවයින් බැහැරුව අය. නමුත් මොකක් නිසාද මේ ඉරවිල්ල අපේ සම්පූර්ණ ඉරවිල්ල දීලා තියෙන්නේ. ඒ ඉර කරන හේතුන් එකයි. ඒ ඉර කරන හේතුන්ුයි ඒක දියත්. ඒ මොකද ඒ ඉර කරන හේතුන් අත්තට ඉලෙක්ට්‍රෝන ආවාගේ අපි සිංගල තියෙන එක. ඒ ඉරවි දැන් දැන් කෙනෙක් පිළිගානා මේ කරගාය කවුරු කරගාය ඒ කර. යා ඉරවි ඉලෙක්ට්‍රෝනේ දිල්ල ප්‍රෝටෝන. ඉරලා දැන් ඒක වදින්න ඉන්නෝ. නේද? ඒක. එතකොට මෙතන පෙන්වන්නේ මොකක්ද දන්නවද? අවිඥානික වස්තුවක් හොදේ. සවිඥානික වස්තුවක් හොදේ. ඒ වස්තුවේ ස්වභාවය ඒ වස්තුවට අවිඥානික කොටන්න බෑ. සවිඥානික වස්තුව ඒ වස්තුවේ ස්වභාවය පිළිබඳව සිතා ගැනීමට සම්පූර්ණ කරුණ මූල ධාතු වල විමදි ගැනීම වෙනවා. එනකොට මූල ධාතුකත් ඕකයි වෙන්නේ. ඒ ධාතු වලින් හැදෙන එකක් දෙන්නේ. කියන්නේ ඒක ධාතුවක් ඇතුළේ ධාතු කොටේ අරකමයි තියෙන්නේ. ඒ වස්තු දින තවස්සක් එක්ක මේ එක්කෙනා කොට ඒ වස්තුවට පුළුවන් තියෙනවා. එයාගේ අයිතිය පාවිච්චි කරන්න. නමුත් බලපෑම් වලට යටුනම අයිතිය පාවිච්චි කරන්න. ඒකට මේ බලපෑම්
ඒකට යට වෙන සත්‍ය තීනකම් විතරයි ඒක වෙන්නේ. ඒ සත්‍ය බලපෑම් වලට යට වෙන සත්‍ය තීනකම් සමනයි ඒක. දැන් මේක යටන සත්‍ය පිට එකක් ඒක නිකයි බලපෑම් එක. උනා ඊළඟට පඨවි මේකම පඨවි මේකම නෙකි මම දැන් ඉන්නේ පඨවියේ දැන් මගේ අයිතිය සැදවි අර කොච්චරම වෙන කෙනෙක් වුණා හේතු එක්කාසු වුණාට පස්සේ දැන් මාගේ සත්‍ය මා සැදවිච්චේ ඒක අපිට සතුටු නෑ මෙවැනි වර්ග කරදර වලට වැටෙන්නේ. නමුත් හේතු විසින් මාව මේ වැඩට දාලා තිනවා. දාපු නිසා දැන් මම කරදර විඳින කෙනෙක්. කරදරේ ඉන්න කෙනෙක්. ඒකට දැන් මිනිහව තල්ලු කරන්නේ කොටේ. මිනිහව බුදුහාමුදුරුවෝ දානවා කිනීක හේතුඵල න්‍යාය ගැන සිතලා ඒ න්‍යාය යටතේ සමාජයේ අවශ්‍ය නිදහස මතුවේ. ඒක මිනිසාට පුළුවන් අප්‍රාණික වස්තුවකට බෑ. ඉතලයම ඒ කෙනෙක් ක්‍රම යොදන්න බෑ. ඒක විරදේ බාර ගන්න අපට විඥාන සංඥානික සත්‍යයක් තියෙනවා. ඒක මිනිසාට පුළුවන් මේවා ගැන හොයලා අපේ තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න මේවා තුලින් ගන්න කරුණු අනුගමනය. ඒකට ඒ පතරලින් මේකමන්නේ කිව්වේ කොහොම මා විදහස් කෙරේ තුනා ඒක සහිතව විච්ඡ දේත දැන් මා පිළිලා මම දැන් හිර වෙච්ච දෙයක්. අන්නේ ඒකනේ පතරලින් අභිද ඒ මොකක්ද දැන් මේ කතා කරන්නේ මේවා ඉලක්කේ අරමානුවක් හැදීමේ ආරම්භයේදී ඒක දුළු අංශයක් පමණ පොඩි කොටසක්. ඒ ශක්තිය එතන නැවතුනේ කොහොමද කියන්නයි මේ දෙකලිස්සා බුදුහාමුදුරන් අරගෙන. එතකොට පඨවි අභිනන්දි කියලා නම් දීමක. අභිනන්දනේ අර හේතු වැඩ කරනකම් ඒ අභිනන්දේ කියන්නේ නැවත ඇලෙමි පවතින ඕනේ. ඇයි නා අභිනන්දති නන්දති කියන්නේ මොන? නමුත් අභිනන්දති කියලායි කිව්වේ. නැවත ඇලෙනවා කියන එකයි එතන දෙන්නන්නේ. ඒ මොකද්ද? සත්‍ය කියන එක සූගලා මේ පයිප්පේරියා වගේ නිබදෝනි කියන්නේ නැහැ. නිබදෝනි කියන්නේ සත්‍යයක ස්වરૂප ඇති වෙනවා වැඩ කරනවා නැති වෙනවා. ආයි පාරක් ඇති වෙනවා වැඩ කරනවා. ඒ උපාදතිති බංග කියන මේක හැම ක්‍රියාවකටමයි ශක්තිය තමයි ක්‍රියා කරන්නේ ශක්තිය. එතකොට මෙතන දෙන්නන්නේ මොකක්ද? දැන් පරමාණු නැති පොඩි තැන හැම කිසිම තියෙනවා. ඉතින් ඒක නිසා මේ පරමාණු දෙන්නේ කතා. මේ පොල්ටිගේ පරමාණු තමයි අපිට ඇවිල්ලා. ඒ පොල්ටි හදාන්න ගත්ත පරමාණු. දැන් පොල්ටිලාගේ නිරෝධයන් නොදන්න නිසා ඒවා ඒ පොල්ටි යතාව පරමාණු නෙමෙයි පොල්ටි තමයි. ඔතන හේතු වල කියන්නේ. මේක මොන වැඩක් ඈ? අයියෝ මොකද මේ කියන්නේ මේ මිනිස්සුන් කටුනේ පොල්ටි වගේ දෙන්නේ වරෙන්තෝ. එහෙනම් ඒක කියලා දෙන්නේ නැහැ. ඒකෙන් පරමාණු හැමතැනම උපරිම එක. ඒ පරිමාණය හැදෙන්නේ කිව්වේ කියනවා. මේ ආකාරය ගන්න. මම වාසයේ ජීවිතේ අනුකම්ප දෙන්න. දින අතරතුර මම මට ඒකට ඇහෙන්න මේක වෙන මේ දේවල් මේක ඇත්තටම ඕන පාරනේ. ඒක පරමාණු විද්‍යාව කොහොමද ස්වාමීන් මේක දාලා නම් කියන්නේ මට ඒ මොකද ගන්න. අර ශරීරයේ ඇතුලේ තියෙන හද උස්නේ ඈ එක විදියකට ඉන්න බැරි සත්‍යයක් මෙහෙම කියනකොට සත්‍ය. ඒක මෙහෙම. හරියට අර සත්‍යෙට ලිපේක ගත්තා වගේ ඒ කකුලක් තියෙනකොට නැත ගන්න. ඒක උස්සන.
ඒ වගේ දැන් ඇඟ ඇතුලේ මේ හේතු කරන් ඉන්නකොට ඒ රත්යෙන් ලැබෙනකොට රත්ීම විසින් ඊළඟට මෙතන රත් වෙනකොට දැන් රත්ීම වැඩි තමයි මූල හේතු. තවත් හේතු ඇති විතර කටකරාම ඇති. ඒ වගේ මතවත් නැහැ. මේ මෙතන වෙන එක දැන් මම උනා. දැන් මේක කරන්න ඕනේ කියන්නේ මෙන්න බලාරෝ ඕනේ කියන්න පුළුවන්. ඇයි මම මේ නටන්නේ? මොකද ඒක ධම්ම ගන්න ඒක කරන්නේ. ඒ ධම්ම එන්නේ නැහැ. එයා උත්තර. එයාගේ ගැන්නේ මේක. අනිත් එක්කෙනා ඉස්සෙල්ලා ඉඳලා ඒ ගැන්නේ අතුරු. ඔය විදිහට ධම්මා විදි කර කර අස්ලාව කරන්න සහයක් ලා ගන්නවා. එහෙම නැතුව එයා රැවුලක් එක්ක නුකරයක්. නුකදනේ මේ රූපද නැතිලක් තමයි අපි කරන්නේ. මොකද මනෝ දහත්වේ ස්නායු වල මේ අපවලට හැම එකටම ස්නායු තියෙනවා. ඒ ස්නායු ක්‍රියාත්මක වෙනකොට කකුල උස්සනවා. බැරි වෙලා ඒ රූපදේ ලණුවක් කරිච්ච හැටි. මේ ඇඟිල්ලට අයිති ලණුව කරිච්ච හැටි ඇඟිල්ල මෙහෙම. ඊට පස්සේ වලන්න බෑ. මේ රූපදේ තමයි ජීවත් වෙන්නේ. ඒක නම් දෙයක් ගන්න ආවේ. රූපදේ. අදියද කියන්නේ නෑ රූපදේ. ඒනම් බයමයි දෙන්නේ. එතකොට අර අභිනන්දනය මොකක්ද? කියපු අභිනන්දනය. ඒ අභිනන්දනයෙන් දෙන්නනවා හැම වෙලේම නිදහස් වීමට ඉඩක් තියෙනවා. මොකද? ශක්තිය යව යව අරය නවත්තන. යාගෙන් ශක්තිය එවේව නවතිලා ඉන්නේ. අරය ශක්තිය යව යව කල්ු කරනවා. ඉතින් මේ තුන්දෙනාගේම ශක්තිය සූවාල වැඩ කරනවා නෙවෙයි. මෙහෙම වැඩ කරන එක. ඉතින් ඒක නිසා ඒකට කියනවා කාම පටවියේ කියනවා. ඒ මොකද අභිනන්දනයක් කියනවා නැවත ඇලීමක් තියෙනවා. නැවත ඇලීමක්. එතකොට දැන් අපේ අන්තරේ අපේ ජීවිතේ යමකට යමක් මන කර්මස්ථාදී බැඳී පවතිනවා නම් අපි කියන්නේ බැඳී පවතිනවා. මේ නීතිය යටතේ බැඳී පවතිනවා නෙවෙයි නිතර බැඳෙනවා. මොකද හේතු හිතනවා බන්ධ වෙනවා. හේතු හිතනවා බන්ධ වෙනවා. ඒ හේතු හිතේට අර අඩු වෙනකොට ඒකට මොනවද දාලා ආයි පාරක් නැත්නම් ඒකේ හොඳ වර්ණනාව පාට හැදී ආකාර මේ ඔක්කොම ඉක්මනින් අරකට ආවොත් හොඳයි. ඒක මතක නැති විච්ච වෙලාවක ඒ අපි පුද්ගලයෙක් කියන්නේ පුද්ගලී පිළිබඳව තිබිච්චලී. පිළිබඳව ආය ගැන වත් හිතේ ඉන්න වෙලාවට බැරි වෙලා පිටිපස්සෙන් වාස්තරි සස්දාන අභ්‍යාසය. ඊළඟට ඇලීම ඉවරයි. පද්ද කර කියලා පිටිපස්සෙන් බාරයි. ඔක දැන් ඇලිලා තියෙන්නේ මොකටද? දැන් ඇලිලා තියෙන්නේ අරකින් දෙරීනේ හැදීමේ කයයි. සද්දාරෝත. ඊට පස්සේ ඒක සාර්ථක ඒක ඉතින් කරුණක්. ඒක ගැන තේරුණාට පස්සේ ආයි පාරක් අර කරුණු දදා ඇලි. කරුණු දදා ඇලි එකට කියනවා අභිනන්දනය. අභිනන්දනය ඒකේ ඇති සුදුදයක් ඒක අර කුංචි දහස් ශක්තියක් හැදෙනවා. අපේ ළඟ තියෙන ඇලීම් වල තත්ත්වය උන්නෝකින් තේරුම් ගන්න ඕන. අනේ මේවා ඇලිලා තියෙනවා මේ දැන් නිදහස් වෙන්න බෑ කියන කතාවක් තියෙනවා. නමුත් යාට ඕන මොහොතක නිදහස් වෙන්න පුළුවන් බව මේ කාරණයෙන් පෙන්නනවා. මොකද්ද? ඇලෙන්න තියෙන හේතු නොසිතා ඉවීමට නොඇලීමට තියෙන හේතු. ඒකට දාපු ඇති නොඇලෙන්න බව වෙන්න. හේතු විසින් ඇලෙවුවා. ඒකට ප්‍රතිවිරුද්ධ හේතු දාපු ඇති නොඇලීම. නෑ මේ අභිනන්දනය කියන්නේ දැන්
ඒ වස්තුව අර ඇලිච්ච තැන නැවතී නොසැලී තියෙනවා නම් ඒකට කියන්නේ අභිනන්දනය. මොකද අභිනන්දනය කියන්නේ නැවත නන්දය කියන්නේ ඇලෙන. ඒ වස්තුවේ තිබෙන බහැරට නොයන්නේ අභිනන්දනය නිසා. මොකද ඒ ලැබෙන ශක්ති සම්බන්ධයෙන් නැවත ඒක අලෝභන. අවිචාරක වස්තුවක් ගැන තමයි කියන්නේ. ඔය මහත්මයා හිතන්නේ අපි යලෙනවා කියන ආත්මීය කතාවක් නෙවෙයි. ආත්මීය කතාව අක්කරලා කතා කරනකොට අපි යලෙනවා නෙවෙයි හේතු විසින් අලෝන. එතනයි හේතු විසින් අලෝනවා නම් මොකලවන්න පුළුවන් හේතු එක්ක. එතනයි ඒකට අවිඥානික සංඥානික දෙයක් නෑ. අපි මේ බහැලා ඉන්නේ මේකට ආත්මීය අදනම මත කතා කරනකොට අපිට තමයි ඇලෙන්න පුළුවන්. ඕනික බෑ ඇලෙන්න. සංඥා අවිඥාන කෙරුන්ට ඇලෙන්න බෑ. අපි අවිඥානිකව අපිට ඉතරයි. නමුත් මේ ආත්මීය කතාව අස්වෙනවා මේවා හේතු සහිතව වෙන බව තේරුම් ගන්න. ඒකට කොයි වස්තුවේ ආබන්ධන ශක්තිය, ඒ වගේම ජීවන ශක්තිය මේ ආදී සියලු දේ හේතු සහිතව නම් වෙන්නේ. ඒවා සියල්ලම බාහිර වෙන්නේ හේතුව. ඒවා කළ හේතුව. ඒතකොට දැන් අප තුල තියෙන මේ අභිනන්දනය විශේෂයෙන්ම බාහිර ලෝකයේ අත්තර දාලා අපේ ජීවිතය ගැන ගත්තොත් හැම වෙලේම අපේ පැවැත්ම ගැන අපේ අභිනන්දනයක් තියෙනවා. මොකක්ද අභිනන්දනය? නැවත පවත්වන්න ඕනේ කියන හැඟීම් රාශියක්. ඇයි මේ හැඟීම් රාශිය අපිට එන්නේ? එයාගේට වෙන බලපෑමක්. වෙන බලපෑමකින් තමයි මේ හැඟීම වැඩ කරන්නේ මේ ආත්මය. මොකද ඉතියොත් මේ ලෝකේ තියෙන මේ රූප ශබ්ද ආදී මේ දේවල් වලින් යම් කිසි තෘප්තියක් රසාස්වාදයක් ලබන්න පුළුවන් කියන බලපෑම. ඒ බලපෑම උඩ අන්න ජීවිතේට ඇලි කියනවා. එතකොට යම් කිසි දවසක එයාට වැටුණොත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් මොනම දෙයක් ආසාවයක් තිබෙන්න බෑ. ඕන නම් කරදර විඳයි. හැම එකක්ම කරදරේ තමයි සුළු විරක්. එතකොට හේතු අරව කැඩෙනකන් අර ශක්ති කැඩෙනකන් මේකට හේතු හිතනකොට අර බලපෑම නැති වෙනවා. නැති වුණා වෙන්නේ මොකද? ජීවිතයේ තියෙන ආසාව සම්පූර්ණයි. එතනනේ එතකොට ලෝතුරා බුදුනාය පසේ බුදුනාය මහරහත් වුණායි කියලා අවස්ථා තුනකින් ජීවිත කොටස් කරනවා. මේ ලෝතුරා බුදුරු කොල්ල තියෙනවා. ලෝතුරා බුදුරු මොකද ජීවිතේට ආසාව නැතුව හිටියාද බෝධිසත්වය? ජීවිතේට ආසාව නිසායි දුක් නැති සත්‍යයක්. දුක් නැති සත්‍යයේ හෙල්ලේ ජීවත් වෙලා කටයුතු. නමුත් ජීවත් වීමම දුකක් කියලා දැනගත්තට පස්සේ ජීවත් වීමම දුකක් කියලා දැනගන ඒක ඉතිරුණාට පස්සේ ජීවත් වීම පිළිබඳව තිබිච්ච බලපෑම එහෙම නුන් ගැලවිගෙන යනවා. ඊට පස්සේ අවදාස්පන් නොවිද සන්තෝෂයක් මුක්ති විඳා කියේ මොකද? දැන් සමහර කායන නියුක්තය එයා දාන જાති සමහර ඉන්න හැම එකකටම කක්කයි. මොකද කක්කයි කියන්නේ බත්වල විතරයි නදාන අනිත් ඔක්කොම. ආපහාම මුත්‍රාම නොයේ කෝග ඇතිදැයිලා මම වැඩ කරන්නේ. ඒ කියන්නේ බහාරයක අපදිස්සයි. එතකොට ඒ හැම එකටම අපි අපේ ජීවිතය හැමෝටම තත්ත්ව ගන්න වගේ තමයි අපි හැම එකටම රස විඳිනවා කියන රසයක් එක්ක තමයි මේ ජීවිතය දැනෙන්නේ. මොකද ජීවිතේට සාර්ථක කරන පොඩ්ඩයි හිතන්න. රස විඳින්න පුළුවන්. කියාගෙන මම මේ ලෑස්තින්නේ රස දෙන්නයි. පොඩ්ඩයි හිතන්න සබ්ජෙක්ට් තියෙනවා, පොඩ්ඩයි හිතන්න ලක්ෂණයක් තියෙන මේ ඔක්කොම රස විඳිනවා. යම් කිසි දවසක ඒක විශ්ලේෂණය කළා.
තේරුම්ගත් ඇති ඔය රස විඳින්නේ හොයන්නේ එකමයි දුක කියලා රසය කාය. අන්න ඒක තමයි ලෝත්‍රාදී දුන්නේ. බුදුහාමුදුරනේ බුදුනා කිව්වේ රසයක් හොයන්න තමයි කිව්වේ. රසයක් නැති බව එන්නේ නැත්නම් රසෙහිමින් නැති වුණා. උන්වහන්සේ සම්පූර්ණ නිදහස් වුණා. අභිනන්දනය නැති වුණා. දැනන්නේ දැන් මේ අපි ළඟ තියෙන්නේ අභිනන්දනය. සංකිට්ඨ හේතු උපදක්ිනවා. සංකිට්ඨයකට මොකද හේතුව කියනවා බුදුහාමුදුරුවෝ මේ ඉලක්කෝ මේ පරමාර්ථය. යම් දවසක ගැලවෙනවා මේක විසිරියනවා මේ පරිඥා සම්පූර්ණේ පරිඥය පිරිසිඳ දැනීම. පිරිසිඳ දැනීමේ කිව්වේ ඒවා හැදෙනකොට අර ඒවා බන්ධන කරන ශක්තිය ඒවාට සම්බන්ධ වෙන්න ඉඩ නුදුන්නොත් ඒ කියන්නේ සත්පුරුෂ තරංගය හෝ ආර්ය තරංගය ඒවා හැදෙන වෙලාවට ඒවා සම්බන්ධය આવොත් ඔය තරම් කිච්චෙන් හැදෙන්නේ නැහැ කියලා හිතේ. දැන් බුදුහාමුදුරුවෝ කලේ මේ අපිට කරන්න දෙන්නේ මොකද? අපේ ළඟ තියෙන ජීවිතේ සරස්සලි අර ඒ පරමාණු නැත්තම් රූප කලාපවල සම්බන්ධතාවයෙන් තියෙන කර්කශ ගතිය ඈඩ් කරන්න හොඳ අදහස් පාවිච්චි කරනවා. හොඳ අදහකින් වෙන්නේ මොකද? නරකට හැදිච්ච පරමාණු දියනවා. හොඳ අදහස ලැබෙනකොට ඊනකට හැදෙන පරමාණු හරිට වඩා වැදගත් විදිහ හොඳ පිළිවෙලට හැදෙනවා. මේ හොඳ පිළිවෙලට හැදි සකස් වෙන පරමාණු වල හරතරේ වැඩි වෙන කරන එකයි අපි කියන ආකාශ ධාතු. ආකාශ ධාතු කියන්නේ මේකෙන් අරකට තියෙන දුරක් වෙන. කිට්ටු වෙන්න ශක්තියම වැඩි ඈත් වෙන්න ශක්තිය. කොට මේ ඈත් වීම කරලා අන්තිමට උනේ මොකද? රත් වීම ගත්තා. මේ රත් වීම කියනවා එකක් අංශක ප්‍රමාණයක්. මේ අංශක ප්‍රමාණයේ රත් වීම තීනකම් ඒ රත් වීමේ කාන්දම් හැදෙනවා. ඒ රත් වීම උන්වහන්සේ අදුර ප්‍රමාණයේ රත් වීම අඩු කළා ප්‍රමාණයේ කාන්දම නැහැදෙන මට. කාන්දම හැදෙන තත්ත්වය ඉතින් ඉවත් වුණාට පස්සේ ආයි කාන්දම් නිස්පාදනය වෙන්නේ නැහැ. මොකද ඒක නුමනා කරන තේජෝ දහසුම. සාත්තුනාට මොකද මුළු සිරුරම ඒ පරමාණු වර්ගයයි. ඊට පස්සේ උන්වහන්සේට කලින් හිතා පිළිතුරු පහල කරන්න බෑ. පස්සේ උන්වහන්සේගේ පිළිතුරු පහල වෙන්නේ අර ඒ ධර්ම ස්වરૂපේ ගන්න. දරවානේ අද කොච්චරයි ආදුක පරමාණු සෞම්‍ය පරමාණු ඇතිකරන ඇලීම් ක්‍රමක්‍රමයෙන් නැති කරගෙන විහිදෙන්නේ ඒ විදිහේ සාමයේ දැන් ජීවිතේ අන්තිම නිවන් දකින්න අන්තිම දැන් මේ සාමයේ මඩල යම් මොනේ හදනකෝ දැන් මේ ගත්තලම පරම්පරාව දැන් පොල්ගහේ පරම්පරාව දුකටම යනවා. ඒක කොහොමද ඒක මොකද දන්නේ? ඒවායේ නැහැ මේ විදිහේ අවිඥානික දැනීමින් කරන්න පුළුවන් ශක්තිය වට නැහැ. අපි දැන් දැනීමින් ඒ තැනට ක්‍රම යොදනවා. පොල් ගහට බෑ ඒක කරගන්න. ඒක නිසා හැමදාම පොල් ගහ. පොල් ගහට රහක් දෙන්න බැරිය. ඒ පරම්පරාව තියෙනවා රසයි. හැබැයි ඒ පරම්පරාව තියෙන්නේ ලෝකේ තියෙනවා. ලෝකේ අන්තිමට විනාශයටපත් වූ දවසේ පොලිස් නෑ කජුත් නෑ මොකද. එනවානේ ආයි පාරක් ලෝකෙ හැදෙන දවස්. ඔය පොල් වල තියෙන රසායනික සංයෝගය යම් තැනකට එක්කාසු වුණා නම් උතනාදීක පොලයක් වශයෙන් නෙවෙයි යම් තැනක ඒ පොල් වලට අයිති රසායනික එක්කාසු වුණා අන්නේ දාට එතන පොල්.
දැනන් කජු නම් කජු. කොහොමයි කජු පොල් හැටි. අනිත් ඒවා නිකන් ඉඳ ගමන් විතලා මේ විතර කරනවා. ආන්දහන්ද අපතන් මහන්සිය ළඟදී සාතුන් මහන්සියලා අපිට එකට ඉස්සෙල්ලා කියන්නේ කවුරුත් හරි හතරේ දෙයක් කරලා ඉතින් දැන් ඔය විදිහට පරමාණු ක්‍රමණය වෙන අවස්ථාවක් නැති සත්‍යයට ගෙනාවම පිට පරමාණු බුද්ධෝ සෝතෝ කියන ඕවරේ වෙන සත්‍ය නැති සත්‍යෙන්නේ දෙන්නේ රතනාංගන ඒවායේ දුර කරන ප්‍රමාණය දැන්නේ. එතකොට මේ ධාතු පරිමල කොහොමද කිසිය දැන් නැත්නම් දුරියක් ගන්න කොහොමද ජීවිත බවට පත් වෙන්නේ නැතුව මොකද දන්නවද ඒ දුරක් කිව්වහම දැන් මේ ඉඳලා මාර්ගමට දුර නෙවෙයි ඒවැ දුරක් ප්‍රමාණ 60ක් තේන්නති වස්තු ගන්නේ අපි මේ කතා කරන්නේ ඒවැ දුරක් ප්‍රමාණ වල බලපුවාම මොන සුදු දුරක් අපි මේ දුරේ කිව්වාම යාර ගණන් නෙමෙයි අන්නේ ඒවා ඒ වස්තු එක්ක වෙලා තමයි අර්ථ ලෝකීය වස්තු එක්ක සම්බන්ධ නොවන තත්ත්වයක් ඒවා ඇති. ඒවා ගොනු වෙන්නේ ඒවා එක්ක විතරයි. ඒ වස්තුව තවත් ලෝකීය වස්තුවක් එක්ක පරමාණුවක් එක්ක සම්බන්ධ කරනවා. ඒ මොකද ඒවයි අරවයි දෙකේ වෙනස තියෙනවා. ඒවායේ තියෙනවා කාන්දන් දීමේක මෙතන තියෙනවා කාන්දන්. ඒක නිසා මේ වස්තු සංකර සමහර බුදුරුන්ගේ පරිකරම රූපම එහෙම හිටිනවා සමහර බුදුරුන්ගේ දෙවියන්ලා බුදුදහම ඒ කොයිතරම් නෙවුණත් ඒ පරමාණු ප්‍රමාණය වෙනස් නෙවෙයි අපට පේන්නේ ඉන්නේ ඇහැට පේන බෝලයක් නේ පොඩි බෝලයක් වගේ මේක පේන්නේ ඒකේ පරමාණු පරතරය ඒක වෙනකන් උන්වහන්සේට රහත් වෙනවා ඒවා ඒ එලාගේ ක්‍රියාමාර්ගයේ ගෙනියන ඉන්ද්‍රියය කියලා ඒවා ක්‍රියාව මුකුත් නවතින්නේ නැහැ අපිට වෙන්නේ ඉන්ද්‍රියය කියන්නේ දැනෙන්න කියලා ඇදෙන්නේ ඒවා ක්‍රියාත්මක ඒවා එකක්වත් අක්‍රිය වෙන්නේ නැහැ එහෙම අක්‍රිය වුණොත් නැගිටින්න තට්ටුකොල්ල ඇහිච්චෝ යන්නේ එහෙම මුකුත් ඒවා අක්‍රිය වෙන්නේ අක්‍රිය වෙන එකක් තියෙනවා ඉන්ද්‍රියය ඒ මොකද්ද මනෝ මොලේ නායක කරන්නේ නැති වෙච්චලාට තමයි ඉන්ද්‍රියනවා ස්නායුවට කිලිල් කරනවා ඒකට කියනවා බලන්න එහෙනම් මෙයාගේ ඕටෝන කරා ඉන්නේ අපර වෙච්ච තැන ඇදෙන කිසිය පටන් අන්නේ මයික්‍රෝනේ පමණක් නෙවෙයි මික්‍රෝනේ ඕටෝනේ පටන් අන්නේ පටන් අන්නේ ඒක වැන්නේ නැති විස්තර වස්තුවක් වශයෙන් තිබිච්ච දැනට අර පිටේක තියා ඊයකාවනේ මෙතන හිරුනේ එයා ගැන කතාව කියන්නේ මේ දෙන්න හිර වෙලා නැහැ මේ දෙන්න ගිරියක් නැහැ හිතපු දෙට හේවුණා එයාලා වටේ ගුවන් වංගහන්දයි අරයා එයාමයි හිරුනේ හිර වෙන දුර ප්‍රමාණය තමයි මේකෙන් දෙන්නේ අර කොයි විදිහට හොඳයි එහෙනම් අයියානේ අදස්සාවී කියන්නේ අදස්සාවී නම් පරමාණු හැදෙන්නේ. දස්සාවී නම් ඒක මහලි කියන නෑ දස්සාවී නම් ඇත්තේ. ඇත්තේ නම් කියන්නේ මහලි කියන්නේ. ඒක කියන්නේ ඒක හැදෙන්නේ ඒක හැදුනට පස්සේ. එනවානේ ඒ කැඩි යන අවස්ථාවක් තියෙනනේ ඔය කොයි එකක ආවිෂයක් තියෙන. ඒ කැඩි යන මේ සත්‍යේන ඒක ආවිෂය ගියාම එතකන් කරන්නේ අර පරමාණුකින් කරන අනාත්මකාරී ස්වභාවය ආර්ය තරංගයක් සත්පුරුෂ තරංගයක් ඉතින් ආර්ය තරංගයේ වැඩි පරිසරයේ තියෙනවා සත්පුරුෂ තරංගයේ ටිකක් පරිසරය පිටවට අඩුයි අන්නේ දුරක් කරනකොට අපි